සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත සදහවත් පින්වතුනි, මහා කරුණාවෙන් ජීවිතයේ සනසවා ගැනීම පිණිසම අපට සද්ධර්මයේ දේශනා කරපු අපගේ බුදුරජාණන් වහන්සේගේ අවවාද අද මේ සුපිම්බර අරුණෝදයම ශ්‍රවණය කරන්නටයි මේ සූදානම් වෙන්නේ. පින්වතුනි, යහපත උදෙසා කළ යුතු දේ කියනවාට වඩා යහපත උදෙසා කළ යුතු දේ කිරීමයි වටින්නේ. ඔන්න අද අරුණෝදයේම ඇති කරගත යුතු හිත. කළ යුතු දේ කියවනවාට වඩා කළ යුතු දේ කියා ඉන්නවාට වඩා ගොඩාක් වටින්නේ ක්‍රියාවයි. කියවිල්ලට වඩා වටිනා දේ ක්‍රියාව කරන්න ඕන. කරන දෙයකින් ක්‍රියාවකින්මයි අපිට ජීවිතේ යම් අභිවෘද්ධියක් ලැබෙන්නේ. අභිවෘද්ධිය පිණිස යන්නේ මෙහිමයි කියලා කියමින් හිටියාට වචනයකට බෑ අපිව අභිවෘද්ධියට අරන් යන්න. අපිව දියුණු කර ගැනීමට අපි කළ යුත්තේ මේ දේවල් කියලා අපි කියමින් හිටියට කියන දෙයකට වචනයකට හයියක්, වචනයකට හැකියාවක් නැහැ. වචනයකට බලයක් නැහැ. අපි වේ දියුණුව කරා පමුණවන්න. හැමතිස්සෙම දියුණුව කරා යන්නේ කරන දෙයකින්. අපි තුන් මිනිසෙකුට ගහකට නැග ගන්න තියෙනවා. ඒ ගහට නැගලා ඒ ගහින් ප්‍රනීත ගෙඩි කන්න. ඒ මිනිසයා ගහේ බිම ඉඳලා කියනවා, මේ ගහේ තියෙන ගෙඩි හරි රහයි, ගහට නැග්ගොත් මේ ගහේ ගෙඩි කන්න පුළුවන්. ගසට නැග අපි ගෙඩි කෑ යුතුයි කියලා කෙනෙක් කියනවා කියලා හිතමු. හැබැයි නගින්නේ. එයාට පුළුවන් වෙනවද අර ඵල රසය විඳ ගන්න? හැකියාවක් ලැබෙන්නේ. ඒ නිසා මේ ජීවිතේ ඕනම අභිවෘද්ධියක්, ඕනම දියුණුවක්, ලෞකික වේවා ලෝකෝත්තර වේවා, දියුණුවක් පවතින්නේ ක්‍රියාවක් මත. ඒ ක්‍රියාව කියන එක මෙහෙම තේරුම් ගන්න. ක්‍රියාව කියලා කියන්නේ පින්වතුනි, තමා උදෙසා යමක් කර ගැනීම. ක්‍රියාව කියලා කියන්නේ මොකද්ද? තමන් උදෙසා යහපත් වූ යමක් කර ගැනීම. ලෞකික දියුණුවටත් තමා උදෙසා යහපත් යමක් කරගන්න ඕන. කරන්නෙමි කියලා කිව්වට මදි. කරන්න ඕන. කිරීම තුළින් ලෞකික දියුණුව සාක්ෂාත් කරන්නත් පුළුවන්. ලෝකෝත්තර දියුණුව ගත්තත් ඒකත් ඒ වගේමයි. තමන්ගේ දියුණුව උදෙසා යමක් කරන්න ඕන. ඒ කිරීමෙන්මයි අපි දියුණුව කරා යන්නේ. ඒ නිසා පින්වතුන්ලා හිතක් ඇති කරගන්න. මං කරන කෙනෙක් වෙනවා. මං ක්‍රියාවෙන් කරන කෙනෙක් බවට පත් වෙනවා කියන හිත ඇති කරගන්න. අද සුපිම්බර අරුණෝදයේම පින්වතුන්ලාගේ හිත් සතන් වල ඇති කර ගැනීම උදෙසා ඒ අදහස
ඔබ තමන්ගේ ජීවිතයට සහ සම්බන්ධ කරගන්න. අද දේශනාවට දායකත්වයෙන් දරන්නේ රත්මලානේ පදිංචි පින්වත් තරීන්ද්‍ර පීරිස් මහත්මයා සහ ගරීෂා තෙලිනී යන දියණිවරු මීට වර්ෂයකට පෙර මිය පරලෝ යන්ට යෙදුනා වූ ආදරණීය මෑණියන් වන චිත්‍රා සාවිත්‍රී පීරිස් මෑණියන්ට මේ සියලුම පින්පෙත් පරලෝ ජීවිතයේ සැපේ පිණිස අනුමෝදන් කරන අදහසිනුයි අද මේ පින්වතුන්ලා මේ ධර්ම දාණය මේ විදිහට සිද්ධ කරන්නේ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ මේ අර්ථය ධම්මපදයේදී දේශනා කළේ. ක්‍රියාව තමයි ගොඩාක් වටින්නේ වචනයට වඩා. බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ යමක වර්ගයේ 19 වෙනි ගාථා රත්නයේ විදිහට මෙන්න මේ ගාථාව වදාලා. පින්වතුන්ලාට මේ ගාථාව තිරේ දර්ශනය වේවි. ඉතින් පින්වතුන්ලා මාත් එක්කම මේ ගාථාව මිහිරට සජ්ජායනා කරන්න. බහුම් පිචේ සහිතං භාසමානු නතක්කරෝ හෝති නරෝපමන්තු ගෝපෝව ගාවෝ ගණයං පරේසං නභාගවා සාමඤ්ඤස්ස හෝති. ලෝකෙට බණ කියන කෙනා ඒ බණ පිළි නොපදින විට ප්‍රමාද වූ කෙනෙක් ලෙසට හඳුනාගත යුතුයි එයා. අනුන්ගේ ගවරැල බලනා ගොපල්ලෙකුට එහි කිසිදා පස්ගෝ රසයින් ලබනා නොලැබෙන්නේමය කිසිදා. ඒ අයුරින් බණ කියනා ගොපල්ලෙක් ලෙසින් සිටිනා ඔහු හට හිමි නැත කිසිදා මඟඵල සැනසුම සදනා. භාග්‍යතුන් වහන්සේ වදාළේ භික්ෂුවට ඒ විදිහට යම් භික්ෂුවක් ජීවිතයේ යහපත පිණිස පවතින දහම් වැඩපිළිවෙල මෙයයි කියලා කොයිතරම් කියමින් හිටියත් ඒ දහම් වැඩපිළිවෙල සීල සමාධි ප්‍රඥා වශයෙන් ක්‍රියාවට නැගීමක් තමා තුළ නැත්තම් එයා හරියට අනුන්ගේ හරක් බලන ගොපල්ලා වගේ කියනවා. අනුන්ගේ හරක් බලන ගොපල්ලා ඒ හරකුන්ට කණ්ඩක් දෙනවා. ඒ හරකුන්ට බොණ්ඩක් දෙනවා. ඒ හරකුන්ට රැකවරණෙත් දෙනවා. උන් දිහා නිතර ඇහැ ගහගෙනත් ඉන්නවා. හැබැයි හරකුන්ගෙන් ලැබෙන යම් ප්‍රණීත වූ රස ඇද්ද ඒවා යාට අදාළ නැහැ. ඒවාට හිමිකාරකමක් එයාට නැහැ. එයා ගොපල්ලා. එයා කරන්නේ අනුන්ගේ හරක් ටිකක් බලා ගන්න එක. හරක් අයිතිකාරයාට තමයි පස්ගෝ රස ටික ඔක්කොම. ඒ වගේ කියනවා බණ කීම විතරක් කරලා ක්‍රියාවට නගන්නේ නැත්නම්. බුදුරජාණන් වහන්සේ ඔය අර්ථයේ දේශනා කළේ ඒ කාලේ සිද්ධ වෙච්ච එක සිදුවීමක් මුල් කරගෙන. සවැත් නුවර මිත්‍රයෝ දෙන්නෙක් ග්‍රහ ජීවිතේ ගත කරද්දී බුදුරජාණන් වහන්සේව නිතර ඇසුරු කළා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නිතර ශ්‍රවණය කළා. නිතර බණ අහනකොට මේ මිත්‍රයෝ දෙන්නට හිතක් ඇති වුණා මේ ධර්මය හරි සුන්දර එකක්. අපි ගිහි ජීවිත අත්හැරලා පැවිදි වෙලාම ධර්මයේ පුරුදුනා නම් හොඳයි කියලා. දෙන්න කතා වෙලා දෙන්න මහාන වෙන්න ආවා. එක්කෙනෙක් යම් පමණක් වයසින් වැඩි. අනිත් එක්කෙනා තරුණයා. මේ වයසක භික්ෂුව මහාන වුණාට පස්සේ කල්පනා කළා මම දැන් වයෝ වෘදයි. ඒ නිසා සීල සමාධි ප්‍රඥා වැඩපිළිවෙල ඉගෙනගෙන ඉක්මනට මං පුරුදු වෙන්න ඕන. මේ ඉගෙනගත්ත වැඩපිළිවෙල අතහරින්න නැතුව මං පුරුදු කරන්න පටන් ගන්න ඕන. ඒ භික්ෂුව එහෙම හිතුවා. තරුණ භික්ෂුන් වහන්සේ හොඳට ධර්මය ඉගෙන ගත්තා. ඉගෙනගෙන යම් පමණකින් ධර්මය කියා දෙන්න පටන් ගත්තා. දැන් ධර්මය කියා දෙන්න පටන් ගන්නකොට මේ භික්ෂුවට මතකත් හිටිනවා. මේ භික්ෂුවගේ කතා විලාසෙත් හරි ලස්සනයි.
කට්ටිය බණ අහන්නත් කැමති. ගෝලයෝ හැදුනා, දායකයෝ හැදුනා. දැන් ඉතින් ගොඩාක් බණ කියනවා. බණ කියන්න විතරයි අවධානය යොමු කළේ. ඒ භික්ෂුව කරේ බණ කියන එක විතරයි. පුරුදු කිරීම කියන එක සම්පූර්ණයෙන්ම අකුලලා පැත්තකින් තිබ්බා. තමන්ගේ සීලයට අවධානය නැතුව ගියා. තමන්ගේ චිත්ත දියුණුවට අවධානය නැතුව ගියා. තමන් ධර්මයේ විමසනවාද මෙනෙහි කරනවාද කියන අවධානය නැතුව ගියා. ඒක සම්පූර්ණයෙන් පැත්තකින් තියලා බණ කීම විතරක් මූලික කරගෙන වාසය කළා. බණ කීම විතරක් මූලික කරගත්තා කියලා කියන්නේ මොකද්ද පින්වතුනි? අනේ මේ අයට යහපත වේවා කියලා බණ කියනව නෙවෙයි. මේ අයට යහපත වේවා, මේ අය මේ දහමට පහදීවා, දහමට පැහැදී දහමේ යෙදේවා, මේ වගේ අදහසකින් බණ කියනවා නම් ඒ දේශනාව අතිශය මුතු. එහෙම නෙවෙයි මේ භික්ෂුවට උනේ. මේ භික්ෂුව තමන්ට ලැබෙන ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා එව්වට ආස කළා. බණ කියනකොට සාදු කියලා වදිනකොට ආස කළා. මේ උත්තමයා තමයි අපිට බණ කියලා දුන්නේ කියලා කියනකොට ඒකට ආස කළා. අනිත් අයගේ කිත් පැසසුම් වලට ආසා කරගෙන නොයික් ආකාරයෙන් බණ කිව්වා විතරයි කළේ. තමන්ගේ වැඩේ කරගත්තේ නෑ. කාලේ ගත වුණා. කාලේ ගත වෙලා ඉතින් ওই චාරිකාවේ වැඩිමත් එක්ක මේ භික්ෂුන් වහන්සේලා දෙනම එක තැන මහණ වුණාට දෙන්නා දෙපැත්තකට විසිරලා දැන් එක්කෙනෙක් බණ කියනවා. අනිත් ස්වාමීන් වහන්සේ බණත් කියනවා. කලින් කලට දහම් කතාවත් කරනවා. ධර්මයෙන් අනුග්‍රහ කරන්න අවස්ථාව ලැබුණාම බොහෝම අනුකම්පාවෙන් හිත පිහිටුවාගෙන ඒ ධර්මයේ තමනුත් මෙනෙහි කර මේ මනුස්සයන්ට ධර්මයක් කිව්වා. අනිකුත් සබ්‍රහ්මචාරින් වහන්සේලාටත් ධර්මය කිව්වා. හැබැයි තමන්ගේ වැඩෙත් කරා. තමන්ගේ සීලය, තමන්ගේ ඉන්ද්‍රිය සංවරය, තමන්ගේ සිහිනුවන මේවා ගැන අවධානයෙන් හිටියා. තමන්ගේ ජීවිතේ පිරිහෙන්න හේතු වෙන්නේ මොනවද? ඒවා ලං කරගත්තේ නැහැ. තමන්ගේ ජීවිතේ දියුණුව පිණිස පවතින්නේ මොනවද? ඒවා සමීප කරගත්තා. ඒකට තමයි කරනවා කියලා කියන්නේ. දැන් අපි දකින්නවානේ සමහරවිට ඉගෙන ගන්න දරුවෝ අපි දැකලා තියෙනවා දරුවන්ගේ පොත්වල පළමුවෙනි පිටුවේ ඒ දරුවෝ ලියා ගන්නවා. මගේ අනාගත බලාපොරොත්තුව මේක. මං වෛද්‍යවරයෙක් වෙනවා. මං ඉංජිනේරුවෙක් වෙනවා. එහෙම නැත්නම් මම මේ ඉලක්කයට යනවා කියලා. ඒක ලියලා සටහනක් විදිහට යා තියාගෙන ඉන්නවා. පොත පෙරලද්දි හැමතිස්සෙම මේක පේන්න. එහෙම නැත්නම් gedara බිත්තිය ඔහොම ආලව ගන්නවා. ඉතින් ඒවා එක එක දේවල් වලින් ඉගෙනගෙන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ දරුවන්ට මෙහිතලා වෙන්න පුළුවන්. මේක කරනවා. ඒ කරනකොට යා හැමතිස්සෙම මේක කරන්නේ ඒකෙන් එයාට විශාල මේ යහපතක් තියේවි කියලා. නමුත් සමහරවිට ගොඩාක් වෙලාවට වෙන්නේ හැමදාම දකින්න කුකුලාගේ කර්මලේ වගේ වෙනවා අර වචනේ. ඊට පස්සේ පොත පෙරළුවා කියලා ඒක දැක්කට එයාට ඒකේ මහා වටිනාකමක් නැහැ. බිත්තිය අලෝලා තියෙන එක දැක්කා කියලා එයාට මහා වටිනාකමක් නැහැ. එයා ඉගෙන ගැනීම පිණිස බාධා වෙන දේවල් ලං කර ගන්නවා. අවසානයේ කොළ ටික විතරක් බිත්තිය ඉතුරු වෙනවා. මුල් පිටුවේ විතරක් තමන්ගේ අදහස ඉතුරු වෙනවා. ජීවිතේ පරදිනවා. එහෙම කොච්චර තියෙනවද පින්වතුනි? ඒ හින්දායි කිව්වේ අපි ක්‍රියාවකින් තමයි අපිට යහපත හැදෙන්නේ. ඒ ක්‍රියාව ගැන අපි තේරුම් ගන්න ඕන. ක්‍රියාව කියලා කියන්නේ තමා උදෙසා කර ගැනීම. හොඳට ඒක මතක තියාගන්න. නැත්තම් බොහෝ දිනෙක උත්සාහ කරන්නේ අනිත් අයගේ ක්‍රියාව බැලීම. අනිත් අය බණපදයක් කිව්වත් අනිත් අය අවවාදයක් කළත් ඒ ගැන බලනවා මේක ඒ කියන කෙනා තුල තියනවද? ඔන්න හොයනවා. අසවල් කාන්තාව මට මෙහෙම එකක් කිව්වා. මට තරහ ගන්න එපා කියලා කිව්වා. එයාට තරහ යනවද? අසවලා මට ඉවසන්න කිව්වා. එයා ඉවසනවද? අපි ඕන්න අනවශ්‍ය කහල් ගොඩක් හොයන්න පටන් ගත්තා. මේකට අපිට කියන්න පුළුවන් අනවශ්‍ය කහල් ගොඩක් අනුන්ගේ වහාරලා බලනවා කියන්නේ. ඇත්තටම බැලිය යුත්තේ මොකද්ද? තමන් ගැන. තමන්ගේ ක්‍රියාවෙන් තමන් යහපත හදාගනිමින්ද ඉන්නේ. තමන් කරන දෙයින් තමන් යහපතක් හදාගනිමින්ද ඉන්නේ. යම් දරුවෙක් පාඩම් වැඩ හරියට කරනවා නම් එයාට හොඳට පේනවා මං ක්‍රියාවෙන්ම
ඉගෙන ගන්න කෙනෙක්. මහන්සි වෙන කෙනෙක්. යම් ව්‍යාපාරිකයෙක් ව්‍යාපාරයේ දියුණුව වෙනුවෙන් ක්‍රියාවෙන්ම යමක් කරනවා නම් එයාට තේරෙනවා මං ව්‍යාපාරයේ දියුණුව කරා යන කෙනෙක්. යම් මිනිසෙක් දියුණුව පිණිස පවතින වැඩපිළිවෙලක ඉන්නවා නම් එයාට ක්‍රියාවෙන්ම තේරෙනවා මම මේක කරමින් ඉන්න කෙනෙක්. ආන්න එහෙම පින්වතුනි මේ ජීවිතේ ලෞකිකවත් ලෝකෝත්තරවත් අපිට දැනෙන්න ඕන අපි කරනවා කියලා. ඒ කරනවා කියන තැනටම එන්න. අපිට මේ සම්බුද්ධ ශාසනය මුණ ගැහිච්ච නිසා මේ ජීවිතේ ලෝකෝත්තර වශයෙන් විශාල යහපතක් සලස ගන්න අවස්ථාවක් තියෙනවනේ. ඒ අවස්ථාවේ ඵල ප්‍රයෝජනෙයි පින්වතුනි අපිට ඉතුරු වෙන්නේ අපිට ලැබෙන්නේ අපි ක්‍රියාවෙන් යමක් කළොත්. අපේ කායික ක්‍රියාව යහපත් කරගත්තොත් අපිට යහපත හැදෙනවා. අපේ වාචික ක්‍රියාව යහපත් කරගත්තොත් අපේ ජීවිතේ දියුණුව කරා යනවා. අපි හිතන හිතුවිලි යහපත් කරගත්තොත් අපේ ජීවිතේ දියුණු වෙලා යනවා. ඒ නිසා ඒටයි අවධානය යොමු කරන්න ඕන. එතකොට මේ කාලේ ගත වුණා. කාලේ ගත වෙලා ඔන්න සෑහෙන කාලයකට පස්සේ සැවැන් නුවර ජේතවනාරාමේදී මේ මිත්‍රයෝ දෙන්නා එකිනෙකා මුණ ගැහෙනවා. අර වයසක භික්ෂුන් වහන්සේට තරුණ ප්‍රසිද්ධ භික්ෂුව මුණ ගැහුණා. මුණ ගැහෙනකොට ඒ තරුණ භික්ෂුව වටේ සෑහෙන ගෝල බාල පිරිසක්. ඇයි හේතුව බණ කියනවනේ ගොඩාක් ගෝලයෝ හැදිලා ගොඩාක් ධර්ම ඉගෙන ගත්ත අය ගොඩාක් ගෞරව දක්වන අය කට්ටිය හැදිලා. ඒ අය මේ භික්ෂුවත් එක්ක හිටියේ. ඉඳලා අර වැඩිහිටි ස්වාමීන් වහන්සේ එනවා දකින්නකොට අර ශිෂ්‍ය පිරිස ඔක්කොම ඒ ස්වාමීන් වහන්සේට වන්දනා කළා. හේතුව ඒ ශිෂ්‍යයන්ට තිබුණා විශාල ප්‍රසාදයක්. ගෞරවනීය ප්‍රසාදයක් තිබුණා අර ස්වාමීන් වහන්සේ ගැන. මොකද උන්වහන්සේගේ ඉන්ද්‍රිය හරි සංවරයි. උන්වහන්සේ ගොඩාක් කතා බහ කරන්නේ ඉඳ හිට හෝ වචනයක් කතා කළොත් හරි ප්‍රණීතයි. හිතට සැප උපදිනවා. ධර්ම මාර්ගයේ දියුණු කර ගැනීම පිණිස අනුග්‍රහයක් ලැබෙන දස කතාවක්ම කියනවා. එතකොට මේ වන්දනාව කරනවා දකින්නකොට ධර්මයේ පුරුදු නොකළ බණ විතරක් කියපු භික්ෂුවට ඉරිසියා හටගත්තා. මේ ස්වාමීන් වහන්සේ මේ භික්ෂුව මන්තරන් ධර්මයේ දන්න කෙනෙකුත් නෙවෙයි. මේ භික්ෂුව මං වගේ ධර්මයේ කියන එක කෙනෙකුත් නෙමෙයි. එහෙම තියෙද්දි මේ මගේ ශිෂ්‍ය පිරිස මන් ධර්මයේ කියා දීපු පිරිස මෙයාට මොකටද වඳින්නේ? මන් දැන් මේ මහා පිරිස මැදම මෙයාගෙන් ප්‍රශ්න ටිකක් අහන්න ඕන ධර්මයේ තියෙන ටිකක් ගැඹුරු තැන්. එතකොට මෙයාට උත්තර දී ගන්න බැරි වෙයි. මෙයාගේ දැනුම නෑනේ. උත්තරේ දී ගන්න බැරි වෙච්චි ගමන් මං මෙයා ඉස්සරහා මෙයාගේ තියෙන දුර්වලකම පෙන්නනවා. ඔන්න බලන්න ධර්මයේ පුරුදු නොකරපු හිතට ආපු හිතුවිල්ල. ඒ ඉරිසියා වෙනකොට ධර්මයේ පුරුදු නොවිච්ච නිසා ක්‍රියාවෙන් ධර්මයේ නොකළ නිසා ඉරිසියා වඳුන ගන්න බැරුව ගියා. සිහිය නෑනේ. සිහිය තිබ්බනම් වඳුන ගන්නවා හිතට ආවා අකුසලයක් මේ ඉරිසියාවයි. මේ ඉරිසියාව මා දුරු කළ යුතුයි. සිහිය තිබ්බනම් අල්ලනවා. සිහිය තිබ්බේ නැති නිසා අල්ල ගන්න බැරුව ගියා. ඉරිසියාව ආවා. දැන් සූදානම් වෙනවා අර භික්ෂුව අපහසුතාවයට පත් කරන්න. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරේ ගන්ධ කුටියේ වැඩ ඉන්නකොට මේ ක්‍රියාදාමයේ දකිනවා. විස්මිත සම්බුදු නුවණින් ඒක දැක්කා. දැකලා බුදුරජාණන් වහන්සේ කල්පනා කළා මේ භික්ෂුව ධර්මාවබෝධයට පින් තියෙන කෙනෙක්. මේ ධර්ම කතික භික්ෂුව දැන් මේ ප්‍රමාදීව වාසය කළාට මෙයාට ධර්මාවබෝධයට පින තියෙනවා. හැබැයි දැන් මෙයා මේ සැරසෙන්නේ ඒ පින නසා ගන්නට. තමන්ගේ දහම් දැනුමින් මත් වෙලා ධර්මාවබෝධ කරපු භික්ෂුවකට නිନ୍ଦා අපහාස කළොත් ඒ භික්ෂුව හෙලා දැකලා කතා කළොත් ආර්ය උපවාද කර්මය කෙරෙනවා. ආර්ය උපවාද කර්මයට බඳුන් වුණොත් මඟ වැහෙනවා.
බලන්න පින්වතුනි සංසාරේක තියෙන අනතුර මේ වගේ තේරුම් ගන්න. සසර ගමන කොච්චර භයානකද? අපි මේ සංසාරික ගමනේ යනකොට අපේ මේ කටින් පිට වෙන වචනයක් අපේ ජීවිතේට කොච්චර බලපානවද? මිනිස්සු මේ දහම් කාරණා හරියට දන්නවා නම් මිනිස්සු රැකෙනවා. දැන් මේ මයත කාලීනව කොච්චර ආර්ය උපවාද රැල්ලක් නිර්මාණය වුණාද? ඒ රැල්ල තාමත් තියෙනවා. බුදුරජාණන් වහන්සේ උපන්නේ ලංකාවේ, බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භූමිය තියෙන්නේ මෙහි කියලා ආර්ය උපවාදයක් මේ කටවලින් කරගන්නවනේ. හරි බරපතලයි, හරි භයානකයි. ඒ බුදුරජාණන් වහන්සේ උපන්නේ ලංකාවේ කියපු ගමන් ආර්ය උපවාදයට ගොදුරු වෙන ඒ කාණ්ඩේ අපට ධර්ම දායාදේ ලබා දීපු අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට ගරහනවා. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට පැමිණි ධර්මාශෝක රජුරුවන්ගේ දූතේ කොත්තුකාරයෙක් විදිහට මෙහි තියෙන 4 ස්ථාන බලාගෙන ගිහිල්ලා ධර්මාශෝක රජුරුවන්ට ඔහු කිව්වා. ඒ මිහිඳු මහරහතන් වහන්සේ මෙහෙට පැමිණිලා ඒවා අරගෙන ගිහිල්ලා කිව්ව නිසා තමයි එහි 4 ස්ථාන හැදුවේ. බලන්න. ආර්ය උපවාද හරි භයානකයි. මේ ලංකා භූමියට මහා යහපතක් සලසපු අනුබුදුවරයන් වහන්සේට ඒ විදිහ උපවාද කරන්න පටන් ගත්තා. අනිකුත් ගුණවත් සගරුවනට උපවාද කරන්න පටන් ගත්තා. ඒ උපවාද කර්මයට මිනිස්සුන්ව ගොදුරු කරගත්තේ සිවුරු පොරව ගත්තයිමයි. සංසාරේ හරිම භයානකයි. සංසාරික ගමන කියන එක ගොඩාක් භයානක එකක්. ඒ හින්දා තමයි භාග්‍යතුන් වහන්සේ වදාළේ මහණෙනි මේ ධර්ම මාර්ගයේ හැසිරලා ඉක්මනින් මේ සසරින් නිදහස් වෙන්න. බුදුරජාණන් වහන්සේ අපිට නිතර කරපු අවවාදයන්නේ මහණෙනි ඉක්මන් කරන්න. ඉක්මන් කරලා මේ සසර ගමනින් නිදහස් වෙන්න. ඇයි වරදින්න තියෙන ඉඩ හරිම වැඩි. බලන්න අර භික්ෂුවට අර ඊර්ෂ්‍යාවත් එක්ක වරදින්ට යන්න ඔන්න මෙන්න මහා කාරුණිකයන් වහන්සේ වැඩ හිටපු හින්දා ඒක දැක්කා. දැන් අද කොච්චර වෙනවද? අද කොච්චර වෙනවද භික්ෂුවක් ධර්ම කතාවකින් හෝ භික්ෂුවක් යම් පුරුදු කරන ගුණයකින් හෝ යම් අයුරකින් භික්ෂුන් වහන්සේ නමක් ප්‍රසිද්ධ වෙලා එනකොට ඒ භික්ෂුන් වහන්සේගේ වටේ යම් පිරිසක් ප්‍රසාදයෙන් හැදෙනකොට අනිත් ඉන්න භික්ෂූන්ටම ඊර්ෂ්‍යා හට ගන්න නැද්ද? ඊර්ෂ්‍යා හට ගන්නවා. ඒවා ප්‍රකට කාරණානේ පින්වතුනි. මේ වර්තමානයේ තුලම කොච්චර වුණාද ඒ වගේ දේවල්. අවසානයේ අර ප්‍රසිද්ධ භික්ෂුවගේ ලාභ සත්කාරයටත් ඒ භික්ෂුවට ලැබෙන ගෞරව සම්මාන ආදියටත් ඒවාට ඊර්ෂ්‍යාවෙන් එව්වා අපට නෑ නොවේ කියලා ඊර්ෂ්‍යාවෙන් එකට එක එක කතා හදනවා. එක එක දේ නිර්මාණය කරනවා. ඒ භික්ෂුවව අපහසුතාවයට පත් කරන්න උත්සාහ කරනවා. මහා ජනයාව එකතු කරගෙන පින්කමක් කළොත් එහෙම ඒ පින්කම සම්බන්ධයෙන් උත් රටේ නැති කතා ගොතනවා. ආර්ය උපවාද කර්ම, මහා බරපතල කර්ම, නිന്ദා අපහාස කර්ම මේවා රැස් කරගන්නවා. මේ වගේ එකක් අර භික්ෂුවට දැන් මේ වෙන්න යන්නේ. බුදුරජාණන් වහන්සේ ඉක්මනින් එතෙන් වැඩම කළා. මහා කාරුණිකයන් වහන්සේ හිටපු නිසා ඒ භික්ෂුව බේරුණා. බුදුරජාණන් වහන්සේ පැමිණිලා අර වැඩිමහලු භික්ෂුවකින් වයසක භික්ෂුවකින් අහනවා පින්වත් භික්ෂුව ඔබ චාරිකාවේ වඩිමින්ම තමන්ගේ ධර්ම මාර්ගය හොඳට පුරුදු කළාද? අනේ එහෙමයි ස්වාමීනි මම හොඳට ධර්ම මාර්ගය පුරුදු කළා. කොහොමද භික්ෂුව චාරිකාවේ හැසිරීමින්ම ඔබ ධර්මයේ පුරුදු කළේ? ස්වාමීනි මං දිනපතාම සීලේ සම්බන්ධයෙන් අවධානයෙන් හිටියා. මම හොඳට සිල් රැක්කා. ඊළඟට ස්වාමීනි යම් අයුරකින් මගේ ඇහැ අසංවර වෙන දෙයක් තියෙනවා නම් ස්වාමීනි මං එහෙම ඒවා බැලුවේ නෑ. කන අසංවර වෙන ශබ්දවලට ස්වාමීනි මං කන යොමු කළේ නෑ. මං ස්වාමීනි ආහාර වැළඳුවේ දානේ වැළඳුවේ ප්‍රත්‍යවේක්ෂාව කරලාමයි. ප්‍රත්‍යවේක්ෂා නොකර මං දන් වැළඳුවේ නෑ. ස්වාමීනි මං හිතටන හිතවිලිත් හොඳට අඳුනගෙන වීරියෙන් දුරු කළා. අකුසල් හට ගන්නවා නම් අකුසල් අයින් කරා. මම ස්වාමීනි නීවරණ ධර්ම ප්‍රහාණය කරන්න ගොඩාක් මහන්සි ගත්තා. ඉතින් භික්ෂුව සාර්ථක වුණාද කියලා ඇහුවා. ස්වාමීනි
ගොඩාක් වෙහෙසෙනකොට මගේ ඒ වෙහෙස මගේ ඒ ක්‍රියාව සාර්ථක වුණා. මම නීවරණ දුරු කළා. ස්වාමීනි මං ධ්‍යාන සමාධි උපදව ගත්තා. බුදුරජාණන් වහන්සේ අහනවා භික්ෂුව මේ ධ්‍යාන සමාධිය තුල පිහිටා ඔබ ප්‍රඥාව වැඩුවේ නැද්ද? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ අපිට ධර්මයේ කියා දීලානේ තියෙන්නේ. මම ඒ කියා දීපු පිළිවෙලටම සමාධිය තුල පිහිටා ප්‍රඥාව දියුණු කළා. ඒ ප්‍රඥාව දියුණු කරනකොට ස්වාමීනි මගේ හිතේ හොඳට ප්‍රඥාවත් වැඩුණා. ඉතින් භික්ෂුව ඔබ තුල තාම රාගය තියෙනවද? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ යලි යලිත් මගේ ජීවිතේ මාම ප්‍රත්‍යවේක්ෂා කරනකොට මට තේරෙන්නේ මා තුල රාගය නැති බවයි. මා තුල ද්වේෂයද නැති බවයි. මා තුල මෝහයද නැති බවයි. මේ රහතන් වහන්සේ නමක්. සියලු භික්ෂුන් වහන්සේලා ඉදිරියේ භාග්‍යතුන් වහන්සේ ප්‍රකට කළා මේ ඉන්නේ රහතන් වහන්සේ නමක් කියලා. ඇයි බාහිරින් හොයන්න බෑනේ? බාහිරින් හොයන්නත් බෑ රහතුන්. හැබෑවටම අරහත්ත්වයට පත්වෙච්ච උත්තමයාට කෙලෙස් කසට ඇත්තේ නෑ. මම රහතෙක් කියලා කියාගන්න උවමනාවක් නෑ. ඒ නිසා ඒ උත්තමයාව හොයන්න බෑ. හැබැයි මේ උත්තමයා මුල් කරගෙන එක භික්ෂුවකට වරදින්න ගියා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ මොහොතේම මේක ප්‍රකට කළා. අනිත් සියලු භික්ෂුන් වහන්සේලා දැනගත්තා මේ රහතන් වහන්සේ නමක්. අර භික්ෂුව එහෙම්ම නිහඬ වුණා. මේ ජීවිතේ මහා යහපත සලසාගෙන අවසන් කෙනෙක් නෙමෙයි. ධර්ම කතික භික්ෂුව නිහඬ වුණා. මහා බරපතල පාප කර්මකින් ඒ භික්ෂුව බේරුණා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ ධර්මාවබෝධ කරපු භික්ෂුව මුල් කරගෙන මේන්න මේ ගාථා රත්නය වදාලා. යමක වර්ගයේ අවසාන ගාථාව එහෙම නැත්නම් 20 වෙනි ගාථා රත්නය. අපම්පිචේ සහිතං භාසමානෝ ධම්මස්ස හෝති අනුධම්මචාරී රාගංච දෝසංච පහාය මෝහං සම්මප්පජානෝ සුවිමුත්ත චිත්තෝ අනුපාතියානෝ ඉදවා හුරංවා සභාගවා සාමඤ්ඤස්ස හෝති වැඩිය දහම් නොදෙසන මුත් දන්න දහම මත පිහිටා දහමට විනයට අනුවම දිවි මග හුරු කරන කෙනා රාග ද්වේෂ මෝහ නසා හැසිරෙයි නුවණින් යුතුවම දුකින් මිදුන සිතින් යුතුව නොබැදී ගිය සිතින් යුතුව නොඇලී කිසි ලොවක යලිත් දහම තුළම සිටින කෙනා හිමිකරු වෙයි බුදු සසුනේ මගඵල සැනසුම සදනා. අප්පම්පිචේ සහිතම් භාසමානෝ කතා බහ අඩු වෙන්න පුළුවන්. මා මෙසේ කරමි කියලා කියන වචන අඩු වෙන්න පුළුවන්. වචන අඩු වුණත් ධම්මස්ස හෝචි ඔහු ඉන්නේ ධර්මයට අනුව නම් අනු ධම්මචාරී ධර්මයේ තුල හැසිරෙන්න මහන්සි ගන්න කෙනෙක් නම් ධර්මයේ තුල හැසිරීමෙන් තමන්ගේ සිත පිරිසිදු කරන්න මහන්සි ගන්නවා නම් රාගංච දෝසංච පහය මෝහං රාගය ද්වේෂය මෝහය දුරු කරන්න මහන්සි ගන්නවා නම් ආනි බඳු භික්ෂුව අනුපාදියානෝ ඉදවා හුරංවා එබඳු මනා නුවණින් යුක්ත හොඳට දමනය කරගත්ත හිතක් තියෙන භික්ෂුව මේ ලෝකේ හෝ පරලොවක හෝ ඇලෙන්නේ නැතුව
නිදහස් වෙනවා. මේ බුද්ධ ශාසනයේ මාර්ගඵල අවබෝධයට සුදුස්සෙක් බවට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ අර භික්ෂුව ආරම්භයා තමයි ඒ ගාථාව වදාළේ. එතකොට බලන්න පින්වතුනි අපි හැමදිනාගේ ජීවිතේට බොහෝම වටින අවවාදයක්. ක්‍රියාවෙන් යමක් කරන්න කියන එක. ක්‍රියාවෙන් අපි කරන දෙයට අනුරූපව තමයි අපේ ජීවිතේ දියුණුව කියන එක තීරණය වෙන්නේ. දියුණුව පිණිස පවතින දේ අපි ක්‍රියාවෙන් කරනවා නම් පින්වතුනි අපේ ජීවිතේ දියුණුව කරා යන එක නවත්තන්න පුළුවන් කමක් නැහැ. එයා කරමින් ඉන්න කෙනෙක්. දියුණුව පිණිස පවතින ක්‍රියාදාමය තුළ හික්මමින් ඉන්න කෙනෙක්. ඒ හික්මීම තමයි අපිව හිණිපෙත්ත කරාම අරගෙන යන්නේ. ඒ නිසා මේ මනුස්ස ජීවිතේ අපිට මුණ ගැහුණා මේ ජීවිතයක් තුළ කළ යුතු උතුම්ම දෙය. සාංශාරික ගමනකට වැටිච්ච ජීවිතයකට කරගත යුතු වටිනාම දේ අපිට මේ මනුස්ස ජීවිතේ හම්බ වුණා. ඒ හම්බ වෙච්ච එකේ පින්වතුනි ඵල ප්‍රයෝජනෙ ගන්නවා කියලා කියන්නේ පුරුදු කිරීම. ටික ටික හරි කවන්නේ සීල, සමාධි, ප්‍රඥා දියුණු කරන්න මහන්සි ගන්න. ටික ටික හරි කවන්නේ තමන්ගේ ජීවිතේ පොඩිවට හරි ගුණ ධර්මයක් තැම්පත් කරගන්න මහන්සි වෙන්න. ඒ ගුණ ධර්ම ටිකෙන් ටික කෙනෙකුට දියුණු කරන්න වෙන්නේ. බලාපොරොත්තු වෙන වේගයට කරන්න බැරි වෙයි. හැබැයි කරන්න. වේගය කියන එක එක එක්කෙනාට වෙනස්. දියුණුව කරා යන වේගය කියන එක පින්වතුනි එක එක්කෙනාට වෙනස්. එක එක්කෙනා අරගෙන ආපු පින වෙනස්. එක එක්කෙනාගේ දක්ෂතාව වෙනස්. හැබැයි කරන කෙනාට ඒ කරන දෙයින් සාර්ථක වූ ප්‍රතිඵලය තියෙනවාමයි. බුදුරජාන් වහන්සේ නමකගේ ශාසනය එක දහම් පදයකට පැහැදිනා. ඒ දහම් පදයේ විශ්වාස කරත් ඒකේ ප්‍රයෝජන තියෙනවා. මහා ප්‍රයෝජන තියෙනවා. එකම එක දෙයක් පුරුදු කළත් මහා ප්‍රයෝජන තියෙනවා. ඈත අතීතයේ එක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා ඉද්දී අහස් ගමන් තියෙන ඍෂිවරයෙක් හිටියා. ඒ ඍෂිවරයාට සමාධිය දියුණු කරලා එර්දිහෙන් අහසින් යන්න පුළුවන්. එතකොට මේ ඍෂිතුමා දවසක් අහසට නැගිලා අහසින් පළඟ බැඳගෙන යමින් හිටියා. යමින් ඉද්දි පින්වතුනි එක වනගමුවකින් විශාල ආලෝකයක් විහිදෙනවා. දැන් මේ උඩින් යනකොට මේ ඍෂිවරයාට පේනවා ආලෝකයක් විහිදෙනවා. මේ ඍෂිවරයාට බලන්න උවමනා වුණා මේ ආලෝකය මොකක්ද කියලා. උඩින්ම ගිහින් බලනවා කියලා යන්න හදනවා. යන්න බෑ. ඒ වනාන්තරයේ යම් සීමාවක් තුල එතනින් එහාට ය아가න්න බෑ. අහස් ගමන නවතිනවා. එතකොට මේ ඍෂිවරයා අහසින් පොළොවට බැස්සා. බැහැලා මේ ආලෝකයේ විහිදෙන ඉසව්ව හොයාගෙන කැලේ ඇතුළට පාගමනින් ගියා. යද්දි රුක්සෙවණක පළඟක් බැඳගෙන මහා කාරුණික බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. රන් පිළිමේ තිබ්බා වගේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සම්බුද්ධ ශරීරයෙන් විහිදෙන රශ්මි මාලාව තමයි මේ අහස් ගමන් තියෙන අර ඍෂිවරයා දැක්කේ. දැක්ක ගමන් හිත පැහැදුනා. හිත පැහැදිලා රන් පිළිමයක් බඳු බුදුරජාණන් වහන්සේ ළඟ වන්දනා කරගෙන දන ගහගත්තා. බුදුරජාණන් වහන්සේ භාවනාවෙම වැඩ හිටියා. සතියක් භාවනාවෙන් වැඩ හිටියා. ඒ සතියම අර ඍෂිවරයා භාග්‍යතුන් වහන්සේ දැක්ක භාග්‍යතුන් වහන්සේට කතා කරනු කැමැත්තෙන්ම භාග්‍යතුන් වහන්සේ හැර යන්නේ නැතුව එතනම හිටියා. බුදුරජාණන් වහන්සේ දින 7කට පස්සේ දැස් විවර කළා. ඒ විවර කරනකොට මේ ඍෂිවරයා බුදුරජාණන් වහන්සේ ඉස්සරහා වන්දනා කරගෙන භාග්‍යතුන් වහන්සේට කියනවා ස්වාමීනි ඔබ වහන්සේ යම් උතුම් යම් වටිනා හිතාගන්න බැරි තරම් සුන්දර දෙයක් ඔබ වහන්සේ පසක් කරගෙන තියෙන බව මට පේනවා. ඇයි මේ ඍෂිවරයා මෙහෙම කිව්වේ?
ඒ ඍෂිවරයාත් පින්වතුනි තමන්ගේ ජීවිතය තුළ උතුම් දෙයක් සුන්දර දෙයක් දියුණු කරපු කෙනෙක්. ධ්‍යාන භාවනා උපදවාගෙන අහස් ගමන් තියෙන කෙනෙක්. හොඳ චිත්ත දියුණුවක් තියෙන කෙනෙක්. කාමයට වසඟ වෙච්ච කෙනෙක් නෙමෙයි. ඒ ඍෂිවරයාට පේනවා ඊට වඩා දියුණුවක් මේ උත්තමයා ලබලා තියෙනවා. ඍෂිවරයා කිව්වා ස්වාමීනි මම දැන් ගොඩාක් මහලුයි. මට ගොඩාක් දේ අහලා ගොඩාක් දේ මතක තියාගෙන පුරුදු කරන්න දක්ෂතාවයක් නැහැ. ස්වාමීනි ඔබ වහන්සේ අවබෝධ කරපු දෙයින් මට එකක් කියන්න. මං ජීවිත කාලෙම පුරුදු වෙන්නම්. මට එකක් කියන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ එතකොට ඒ ඍෂිවරයාට අනුකම්පාවෙන් එකම එක ගාතාවක් ඒ ඍෂිවරයාට කියලා දුන්නා. අනිච්චවත්ත සංඛාරා උපාද වය ධම්මිනෝ uppajjitva niruddhanti තේසං භූප සමෝ සුඛෝ. මේ ලෝකේ හටගත්ත හැමදේම අනිත්‍යයි. හටගෙන වෙනසිලා යනවා. හටගන්න හේතු වෙන යම් හේතුකාරක ධර්ම තියෙනවා නම් ඒවා මුල් කරගෙන හටගන්න සියලු දේ ඒ හේතුකාරක ධර්ම නැතිවීමෙන් නැති වී යනවා. තේසං භූප සමෝ සුඛෝ. ඔය හේතුඵල ධර්මතාවය පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය දුක හැදෙන වැඩපිළිවෙල කියන එකෙන් නිදහස් වෙච්ච තැනක් තියෙනවා. දුක හැදෙන වැඩපිළිවෙලෙන් නිදහස් වෙච්ච තැන කොමක්ද පින්වතුනි? නිවන. ආනි නිවනේ සැප තියෙනවා. ওই ගාථාව මතක තියාගන්න කිව්වා. පද 4ක ගාථාවක්. ගාථාව මතක තියාගෙන මේ ඍෂිවරයාට කියනවා ඔබ අද ඉඳලා ලෝකේ අනිත්‍ය වෙලා යන හැටි දකින්න. එච්චරයි දීපු අවවාදේ. මේ ඍෂිවරයාගේ අවවාදය හිස් මුදුනින්ම අරගත්තා. හද මඩලේ තැම්පත් කරගත්තා. භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා පිටත් වුණා. ජීවිත කාලෙම ලෝකේ අනිත්‍ය වෙලා යන හැටි බල බල වාසය කළා. ගස්වල කොළ ඉදලා වැටෙනකොටත් අනිත්‍ය වෙලා යන ලෝකේ කියලා දැක්කා. තමන්ගේ කෙස් පැහිලා තියෙනවා දකින්නකොටත් අනිත්‍ය වෙලා යනවා මේ ජීවිතය කියලා දැක්කා. තමන්ගේ හැමේ තියෙන පැහැපත් ස්වභාවයේ රැලි වැටි යනකොට රැලි වැටීම වැඩි වෙනකොට අනිත්‍ය වෙලා යනවා කියලා දැක්කා. තමන්ගේ දත් ගැලවෙන්න පටන් ගන්නකොට අනිත්‍ය වෙලා යනවා කියලා දැක්කා. දැස්වල පෙනීම දුර්වල වෙනකොට අනිත්‍ය වෙලා යනවා කියලා දැක්කා. එකම එකක් පුරුදු කළේ. ඒ එකක් පුරුදු කිරීමේ යහපත බලන්ට මරණින් මත්තේ සුගතිය උපන්නා. බුද්ධාන්තර ගණනාවක් සුගති ලෝකවලම ඉපදී. සුගති ලෝකවලම රැකි ඇවිල්ලා තිලෝගුරු අපගේ ගෞතම රහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ මේ මනුලව පහළ වෙන යුගයේ සෙවැන් නුවර උපන්නා. සෙවැන් නුවර ඉපදිලා පින්වතුනි බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට මොහු ඒ වෙනකොට වැඩිහිටියෙක්. ඒ වෙනකොට බමුණෙක් විදිහට වැඩිහිටි භාවයට පත් වෙලා වයසක බමුණෙක්. බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට මොහු ගේ මිදුලේ ඉඳලා දකින්නවා. දැක්ක ගමන් අර ඈත අතීතයේ බුදුරුව දැකපු එක මතක් වුණා. බලන්න වින්තුනේ මේ සංසාර ගමන කියන එක මේ කතා පුවත් වලින් හොඳට අපිට තේරුම් ගන්න පුළුවන්. අද අපි යම් ලස්සන ගුණයක් අපේ හිතවල තැම්පත් කර ගන්නවා නම් ඒක පින්වතුනි අපිට සංසාරයට උපකාරක ධර්මයක් වෙනවා. ඒ සංසාරයට උපකාරක ධර්මයක් කියලා කිව්වේ සංසාර ගමනේ අපිට සැප සලසා ගන්නට සසර ගමනින් නිදහස් වෙච්චි සුන්දර නිවන සාක්ෂාත් කරන්න ඒ ගුණ ධර්මයේ පොඩිවට පිහිටුව ගත්තත් අපිට උදව්වක් වෙනවාමයි අපත යන්නේ. හැබැයි කරන දෙයක්. කරන ක්‍රියාවක්මයි අපිට උපකාර පිණිස පවතින්නේ. අපි යම් ප්‍රායෝගිකව මෙත්සිතක් ඇති කර ගන්නවා නම් ඒක උපකාර පිණිස පවතිනවාමයි. අපි අපේ ජීවිතය තුළ යම් දයානුකම්පාවක් ඇති කර ගන්නවා නම් ඒක උපකාර පිණිස පවතිනවාමයි. අපි යම් සීලයක් දියුණු කරනවා නම් උපකාර පිණිස පවතිනවාමයි. අපි යම් දානයක් පුරුදු කරනවා නම් උපකාර පිණිස පවතිනවාමයි.
අපි දෙමව්පියන්ට වැඩිහිටියන්ට ගරු සත්කාර කිරීම කියලා එකක් පුරුදු කරනවා නම් ඒ ක්‍රියාව උපකාර පිණිස පවතිනවාමයි. අපි සෑයක් බෝධියක් දැක්කාම හිත පහදවගෙන වඳිනවා නම් ඒ ක්‍රියාව උපකාර පිණිස පවතිනවාමයි. හොඳට මතක තියාගන්න මේ කරුණ. මුළු ජීවිතේටම. අර බ්‍රාහ්මණතුමාට භාග්‍යතුන් වහන්සේ දකිනකොට එදා ඈත අතීතයේ බුදුරජාන් වහන්සේ දැකපු රුව මතක් වුණා. එහෙම්ම දන ගහගෙන ආරාධනා කළා ස්වාමීනි ඔබ වහන්සේ වඩින්නකෝ මගේ නිවසට. මං දානි පූජා කරන්නම්. බුදුරජාණන් වහන්සේ අනුකම්පාවෙන් වැඩම කළා. පැනව් ආසනේ වැඩ හිටියා. බුදුරජාණන් වහන්සේට දානි පූජා කළා. දානි පූජා කළා භාග්‍යතුන් වහන්සේ වළඳනකම් වැඳගෙන ආසාවේ ඉන්නවා. දානි වළඳලා ඉවරනාට පස්සේ බුදුරජාණන් වහන්සේට මෙයා කියනවා පුරුද්දට වගේ ස්වාමීනි මං වයසක කෙනෙක්. මට ස්වාමීනි ගොඩාක් කිව්ව මතක හිටින්නේ නැහැ. ස්වාමීනි මම හරි ආසයි ඔබ වහන්සේ අවබෝධ කරපු ධර්මයෙන් එකක් අහන්න. මට ස්වාමීනි එක දෙයක් කියලා දෙන්න. මම එකම එක දේ පුරුදු කරන්නම්. මේ පින්වතුනේ මීට ගොඩාක් කාලයකට කලින් තවත් බුදුරජාණන් වහන්සේ නමක් ළඟ කියපු වචනයක්. ඒකම කියනවා. බුදුරජාණන් වහන්සේ මේ බ්‍රාහ්මණයාගේ අතීත ජීවිතය දැක්කා. දැකලා බුදුරජාණන් වහන්සේ ඒ අවවාදෙම කළා. එසේනම් බ්‍රාහ්මණය ඔබ මා මේ කියා දෙන ගාථාව පාඩම් කරගන්න. අනිච්චාවත්ත සංඛාරා. හටගන්න හැම සංස්කාරයක්ම හැම දෙයක්ම අනිත්‍යයි. උපාද වය ධම්මිනෝ. හටගෙන වෙනසී යනවා. උපජ්ජිත්වා නිරුද්ධಂತಿ. පවතින්ට හේතු වෙන හේතුකාරක ධර්ම තියෙනකන් විතරයි හැම එකක්ම තියෙන්නේ. තේසං වූප සමෝ සුඛෝ. හැබැයි ඔය දුක් හැදෙන වැඩපිළිවෙල යම් තැනක නැත්නම් ආන් එතන සැප තියෙනවා. නිවනේ සැප තියෙනවා. බ්‍රාහ්මණය ඕක මතක තියාගන්න. ඊළඟට මේ හැමදේම අනිත්‍යයි කියලා හිතන්න. බුදුරජාණන් වහන්සේ අවවාදේ කරලා අවසන් වෙනකොට පින්වතුනි ධර්මාවබෝධ කළා. බුදුරජාණන් වහන්සේ අවවාදේ කරලා අවසන් වෙනකොට ධර්මය අවබෝධ කළා. ධර්මාවබෝධ කරපු ශ්‍රාවකයෙක් බවට පත් වුණා. ඒකයි මා කිව්වේ අපි මේ පුරුදු කරන දෙයක් අපතේ යන්නේ නැහැ. හැබැයි වචනෙන් කියන දෙයක් අපතේ යනවා. නිකන් කියන දෙයක් විතරක් අපතේ යනවා. පුරුදු කරන්නේ නැතුව කියන දෙයින් අපිට ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඈත අතීතයේ එක භික්ෂුන් වහන්සේ නමක් හිටියා. ඒ භික්ෂුන් වහන්සේගේ නම කපිල භික්ෂුව. ඒ කාශ්‍යප බුද්ධ කාලේ. මිනිස්සුන්ගේ වයස අවුරුදු 20000ක්. මේ කපිල භික්ෂුව තරුණ වයසේම මහාන වෙච්ච කෙනෙක් නිසා හොඳට ධර්මයේ මතක හිටියා. ධර්මයේ මතක තිබීමෙන් මත් වුණා. මත් වෙලා එක එක්කෙනාට අවවාද කිරීම විතරක් ජීවිතේ මූලික හරය කරගත්තා. තමන් පුරුදුන්නේ. තමන් සීලයක් පුරුදුනේ නැහැ. තමන් චිත්ත ඒකාග්‍රතාවයක් පුරුදුනේ නැහැ. තමන් ප්‍රඥාවක් දියුණු කළෙත් නැහැ. තමන්ගේ දහම් දැනුමින් එක එක්කෙනාව පෙළපෙලා වාසය කළා. ඒ කාලේ කපිල භික්ෂුව හරි ප්‍රසිද්ධයි. ඒ ප්‍රසිද්ධ මොකද හොඳට බණ දහම් දන්නවා. ඒ ධර්මයේ හරි ලස්සනට කියනවා කියලා. කපිල භික්ෂුව ඒ ජීවිතේ අවසන් වෙලා කලුරිය කළා. තමන් ගුණයක් පුරුදු කරපු නැති නිසා තමන්ගේ කටින් ගුණවත් උතුමන්ව හෙලා පෙලා කතා කරලා පව් සිද්ධ කරගත්ත නිසා කපිල භික්ෂුව නිරේ ගියා. නිරේ ගිහිල්ලා පින්වතුනි තිලෝගුරු ගෞතම රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන කාලේ සෙවන් නුවර අචිරවතී කියන නදියේ මාළුවෙක් විදිහට උපන්න තිරිසන් ලෝකේ. ඒ මාළුවාගේ ශරීරේ සම්පූර්ණයෙන්ම අදහා ගන්න බැරි තරම් රත්තරන් පාටයි. හැබෑවටම රත්තරන් පාට. හැබෑවටම ගෝල්ඩ් ෆිෂ් කෙනෙක්. රත්තරන් පාටයි. මේ රත්තරන් පාට මාළුවාගේ හැබැයි කට හරි දුර්ගන්ධයි.
මේ මාළුවාව දීවරයෝ පිරිසකට අහු වුණා. අහු වුණාට පස්සේ මේ මාළුවා පුදුම හැඩකාරයි. මේ මාළුවාව පරිස්සමට භාජනයක දාලා කොසල් රජුරවන්ට පෙන්වන්න අරගෙන ගියා. රජුරුව මේ මාළුවාව දැක්ක ගමන් රජුරවන්ට හිතා ගන්න බැරුව ගියා. මෙච්චර ලස්සන මාළුවෙක් ජීවිතේට දැකලා නැහැ. රජුරවන්ට එකපාර හිතවිල්ලක් උපදිනවා. මේ මාළුවාගේ මොකක් හරි කතාවක් ඇති. මෙච්චර ලස්සන වෙන්න. මේ මාළුවාව අපි අරගෙන යම් බුදුරජාණන් වහන්සේ ළඟට. බුදුරජාණන් වහන්සේ ඉතින් ඒ අතීත ජීවිත ගැන හරි ලස්සනට කියලා දෙන්න දන්නවනේ. රජුරුව පිරිසත් එක්කම මේ මාළුවාව අරගෙන යනවා. දෙවුරන් වෙහෙරට සමීප වෙනකොට මාළුවා අර දාලා හිටපු භාජනයෙන් උඩට ඔළුව එළියට දැම්මා. දාලා කට විවර කළා. කට විවර කළා විතරයි ගන්ධස්තරේ. ඇඟ ලස්සනයි කට ගඳයි. බුදුරජාණන් වහන්සේ සමීපයට අරගෙන යනකොට තවත් අහන්න ප්‍රශ්නයක්. කොසල් රජුරුව මේ මාළුව භාග්‍යතුන් වහන්සේට පෙන්නලා අහනවා ස්වාමීනි මේකා පුදුම මාළුවෙක් ඇඟ රත්තරන් පාටයි. මේකාගේ කට ගඳම ගඳයි. ස්වාමීනි මේ මාළුවාගේ කතාව අපි දැනගන්න කැමතියි. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ තමයි පින්වතුනි මාළුවාගේ කතාව කිව්වේ. මේ මාළුවා කලින් බණ කියමින් හිටපු භික්ෂුවක්. හැබැයි කිව්වා විතරයි. ක්‍රියාවෙන් ඒ දේවල් පුරුදු කළේ නෑ. ක්‍රියාවෙන් අයහපත කරගත්තා. ක්‍රියාවෙන් කරපු යහපත් දේ විදිහට ඒ භික්ෂුවට තිබුණේ බඹසර විතරයි. බ්‍රහ්මචාරී ජීවිතය රැකගත්තා. බඹසරට කිලුටු කරගත්තේ නෑ. ඒ නිසා ඇඟ රත්තරන් පාටයි. ගුණවත් උතුමන්ට අපහාස කිරීම ආදී බොහොම නරක කර්ම කටින් කරගත්ත නිසා කට ගන්ධස්තරයි. ආන්න ඒ නිසා කියනවාට වඩා වටින්නේ මොකද්ද? ක්‍රියාවක්මයි. ඒ නිසා ගෞතම බුද්ධ ශාසනය මුණ ගැහිච්ච මේ ජීවිතේ තමන්ගේ යහපත පිණිස පවතින ක්‍රියාකාරකම් කරන්නට උත්සුක වෙන්න. තමන්ගේ යහපත උදෙසා කය හසුරුවන්ට උත්සාහවත් වෙන්න. තමන්ගේ යහපත උදෙසා වචන හසුරුවන්ට උත්සාහවත් වෙන්න. තමන්ගේ යහපත උදෙසා පවතින හිතුවිලි හිතන්ට උත්සාහවත් වෙන්න. හැම දිනාට මේ බුද්ධ ශාසනයේ පිහිට පිරිසරණ රැකවරණය හදාගන්න වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස්කලා වූ සියලුම පුණ්‍ය ධර්මයන් සක්දිවිඳුන් සතරවරම් දෙවිවරුන් සෙන්පති දෙවියන් ප්‍රධාන සියලු දෙවියෝ පහන් සිත් උපදවාගෙන අනුමෝදන් වෙත්වා. සියලු බ්‍රහ්මකායික දෙවිවරුත් පින් අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමි හිතකාමි සියලු දෙවියෝද පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය සැපයෙන් දිව්‍ය ආශ්චර්යයෙන් වැඩෙත්වා. ඒ දෙවියන්ගේ නිරන්තර රැකවරණයත් ආශිර්වාදයත් උපකාරයත් අප හැම දිනාටම දෙවියෝ සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස්කලා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙලා ගුරු දේවයන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. මේ ගෞතම බුදු සසුන තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ මේ උතුම් ධර්ම දානමය පින සිද්ධ කරන ඒ සුපින්වතුන්ලා බලාපොරොත්තු වෙන ආකාරයෙන්ම මීට වර්ෂයකට පෙර මිය පරලෝ යන්ට යෙදුනා වූ පින්වත් චිත්‍රා සාවිත්‍රී පීරිස් මෑණියන්ට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙලා මෑණියන්ගේ පරලෝ ජීවිතේ ඒකාන්ත වශයෙන්ම සැපයෙන් සැපයටම පත්වෙත්වා. තමන්ගේ නමින් මිය ගියා වූ ඒ ආදරණීය මෑණියන්ටත් මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපයට පත්වී ඉක්මන් භවයකදීම සසර දුකින් නිදහස් වෙන්න මේ සියලු පින් හේතු වාසනා වෙත්වා කියන අදහසින් පින් අනුමෝදනා සිදු කරන්න. ධර්ම දානයේ සිද්ධ කළේ රත්මලානේ පදිංචි පින්වත්
තරීන්ද්‍ර පීරිස් මහත්මයා, ඒ වගේම ගරීෂා දියණිය, තිලිනී දියණිය යන මේ පින්වතුන්ලා විසින් දායකත්වයේ දරුවේ සුපින්වතුන්ලාටත් ඒ පවුලේ සියලු දෙනාටත් ඥාති හිත මිත්‍රාදීන් සෑම සියලු දෙනාටත් ධර්ම ශ්‍රවණය කරපු සුපින්වතුන්ලා සියලු දෙනාටත් තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණින් සියලු යහපත සියලු අභිවෘද්ධිය උදා වෙත්වා තමන්ගේ ජීවිතයේ රැකී ආරක්ෂා ආදී සියලු කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා පින්වතුන්ලා හැමදෙනාට කලන මිතුරු ඇසුරේ තව තවත් දහම් ශ්‍රවණය කරමින් තමන්ගේ ජීවිතයට බොහෝ ගුණ ධර්ම ඇති කරගන්නටත් තමන්ගේ ජීවිතයට බොහෝ පින් රැස් කරගන්නටත් අවකාශ සැදෙත්වා ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් සුපින්වත් ඔබ හැම දෙනාටත් මේ ගෞතම ශාසනය තුලම ධර්මාවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා හැම දිනාටම තෙරුවන් සරණයි නමෝ බුද්ධාය මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න